හරි 18 වන ඒකකය වෘත්තයක පරිධිය. හරි. අපි වෘත්තයක පරිධිය සම්බන්ධව මීට කලින් අපි ඉගෙන ගත්තනේ. මතකයිනේ? 6 වසර, 7 වසර, 8 වසර වලදී අපි වෘත්තය ගැන, වෘත්තයේ පරිධිය වෘත්තය ගැන අපි ඉගෙන ගත්තා. එතකොට පළවෙනියටම අපි මම මතක් කරන්න මේ 6 වසරේදී අපි ඉගෙන ගත්තා. වෘත්තය කොහොම ලකුණු කරලා මේ වෘත්තයක ලක්ෂ පිහිටන්නේ කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ මෙහෙ ලක්ෂයක් තිබුණොත් මෙතන ලක්ෂයක් තිබුණොත් මෙහෙ ලක්ෂයක් තිබුණා. මේ ලක්ෂ පිහිටන්නේ කොහොමද කියන එක තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට මොකද කරලා තියෙන්නේ? අපි ඒ ලක්ෂය කියලා කියන්නේ වෘත්තයට එළියෙන් තියෙන නිසා මෙයාම කියනවා පිටත ලක්ෂයක්. වෘත්තයට පිටත ලක්ෂයක් කියලා තමයි කියන්නේ. මේ C ලක්ෂය වෘත්තයේ ඇතුලේ තියෙන නිසා මම මේ කියනවා ඇතුළත ලක්ෂය. මේ B ලක්ෂය මෙන්න මේ වෘත්තය ඇඳලා තියෙන මෙන්න මේ රේඛාව උඩ තියෙන හින්දා මම මේ කියනවා මත ලක්ෂය කියලා. ඒ කියන්නේ වෘත්තය පිටත ලක්ෂය, වෘත්තය මත ලක්ෂය B කියන්නේ, වෘත්තය C කියන්නේ වෘත්තයේ ඇතුළත ලක්ෂය කියන ඔය තුන. ඔය අපි ඉගෙන ගත්ත කී වසරේද? 6 වසරේදී. ඊට පස්සේ අපි ටිකක් ඉස්සරහට එනකොට මෙන්න මේ වෘත්තයේ හරි මැදට අපි කියනවා කේන්ද්‍රය කියලා. වෘත්තයේ හරි මැදට අපි කියනවා කේන්ද්‍රය කියලා. ඒ වගේම වෘත්තයේ හරි මැද ඉඳලා, ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයේ හරි මැද ඉඳලා පරිධිය මත ලක්ෂයකට තියෙන දුර මම ගන්නවා මෙන්න මේ B ලක්ෂයට කියලා. පරිධිය මත ලක්ෂයට තියෙන සරල දුර අපි හඳුන්වනවා සිම්පල් R කියලා කියනවා. නැත්නම් එයාට කියන්නේ අපි අරය කියලා. සිම්පල් R නැත්නම් අරය රේඩියස්. ඒ වගේම පරිධිය මත ලක්ෂ දෙකක් මම සලකනවා කේන්ද්‍රය හරහා වැටෙන. පරිධිය මත ලක්ෂ දෙකක් මම සලකනවා කේන්ද්‍රය හරහා ගමන් කරන. මෙන්න මෙයා මම හඳුන්වනවා සිම්පල් D නැත්නම් විස්කම්භය කියලා. සිම්පල් D නැත්නම් විස්කම්භය කියලා. එතකොට අපි අරය සහ විස්කම්භය අතර සම්බන්ධතාවයක් අපි ඉගෙන ගත්තා. මතකද? මෙයා කේන්ද්‍රය වෙනවා නම් මෙයා අරය වෙනවා නම් මම මෙයා ගන්නම් A, මෙයා O, මේ තනක් ගන්නම් B, මේ විස්කම්භය ගන්නම් BC කියලා. එතකොට මම කිව්වා OA දිගම තමයි OB ට තියෙන්නේ නේ. ඇයි? එක වෘත්තයකට තියෙන්න පුළුවන් එක අරයක් විතරයි. ඒ අරය වෙනස් වෙන්න බෑ. වෘත්තයේ අරය මෙන්න මේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර වෙනස් වෙනවා නම් මොකද වෙන්නේ? එන්නේ වෙනස් නම් ඒක වෘත්තයක් වෙන්න බෑ. ඉලිප්සයක් වගේ ගමන් මාර්ගයක් ඕනේ වෙන්නේ. නේ? වෘත්තයක් වෙනවා නම් අනිවාර්යෙන් එක ළඟ තියෙන එක වෘත්තයකට තියෙන්න පුළුවන් එක අරයක් විතරයි. එතකොට AO සමානයි OB සමානයි OC වලට. මොකද හේතුව? එකම වෘත්තයේ අරය එකම වෘත්තයේ අරය නිසා තමයි ඔක සමාන වෙන්නේ. ඊට පස්සේ බලන්න OB දිගයි OC දිගේ එකතුව නේද BO වලයි OC වලයි. BO කියන්නේ මේ දිග, OC කියන්නේ මේ දිග. මේ දෙන්නගේ එකතු වෙන්නේ නේද පුතේ මට ලැබෙන්නේ BC දිග. BC දිග මට ලැබුණේ පුතේ BO වලයි OC වලයි එකතු වෙන්නේ. නේද? එතන BC කාටද? BC කියන්නේ මං කිව්වා කේන්ද්‍රය හරහා නම් ගමන් කරන්නේ. එයා කියන්නේ විස්කම්භය. මං දෙපැත්තම අකමන්නේ. මෙයා කියන්නේ විස්කම්භය. එතකොට OP සහ OC කියන්නේ කවුද? අරය නේ.
OB කියන්නේ අරය OC කියන්නේ අරය එකම වෘත්තය අරය. මේ දෙක සමාන නිසා මට කියන්න පුළුවන් නේද විස්කම්භය සමාන වෙන්න ඕනේ නේද අරය වගේ දෙගුණයකට. එහෙනම් හොඳට මතක තියාගන්න මේක අපිට දැනගත්ත යුතුයම සමීකරණයක්. මේ පාඩම් වල ඔළුවේ තියාගන්න ඕනම සමීකරණයක්. මොකද්ද? විස්කම්භය කියන්නේ අරය වගේ දෙන්නෙක්ට. ඊට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා තව මෙන්න මේ වගේ දෙයක් අපි ඉගෙන ගත්තා. පරිධිය මත පිහිටන ඕනෑම ලක්ෂ දෙකක්. පරිධිය මත පිහිටන ඕනෑම ලක්ෂ දෙකක්. මම මේක මගන්න. පරිධිය මත පිහිටන ඕනෑම ලක්ෂ. මම PQ කියලා පුරු කරන්න. මෙන්න මේ වගේ ලක්ෂ දෙකක්. මෙන්න මේ වගේ ලක්ෂ දෙකක් යා කරන රේඛාවක් අපි ඉගෙන ගත්තා. 8 වසරේදී. මෙන්න මේ රේඛාවට තමයි අපි කියන්නේ ජාය කියලා. ජාය මේ රේඛාවට තමයි කියන්නේ ජාය කියලා. හරිද? මෙයා කියලා කියන්නේ අපි ජාය. එතකොට මේ ජායේ තියෙන විශේෂත්වය තමයි පරිධිය මත සමාවෙන් මේ වෘත්තයේ රේඛාව මත. මට මෙතන හඳුන්වන අමතක වුණා මෙයාට කියන්නේ පරිධිය කියලා. මෙන්න මේ පරිධිය මත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාවට තමයි අපි කියන්නේ ජාය කියලා. එතකොට විස්කම්භය කියන්නේ එක්තරා ජායක්. ඔයාලට තේරෙන්න ඕනේ. විස්කම්භයේ තියෙන පරිධිය මත ලක්ෂ දෙකක් නේද ගිහිලා තියෙන්නේ. පරිධිය මත ලක්ෂ පිහිටි ලක්ෂ දෙකක් යා කරලා තියෙනවා. එතකොට එයාගේ තියෙන විශේෂත්වය තමයි කේන්ද්‍රය හරහා ගිහිලා තියෙනවා. එයාට තමයි කියන්නේ ජාය කියලා. එයත් ජායක්. එතකොට විස්කම්භය කියන්නේ ජාය. ජායකි. හැබැයි විස්කම්භයේ තියෙන මේ විශේෂත්වය තමයි මේ වෘත්තයට අඳින්න පුළුවන් ජායන් වල අඳින්න පුළුවන් දිගම නැත්නම් ලොකුම ජාය තමයි විස්කම්භය වලට වෙන්නේ. බලන්න. කේන්ද්‍රය හරහා ගියාට පස්සේ එතනින් එහාට ආයි බදෙන් එන්න පුංචි වෙලා ලොකු වෙලා ගිහිල්ලා මෙතෙන්ට ලොකුම වෙලා ආයි මෙතනින් පස්සේ ආයි එන්න පොඩි වෙනවා. නිකන් අඳ බලන්න. අඳින්න පුළුවන් ලොකුම ජාය නැත්නම් දිගම ජාය තියෙන්නේ විස්කම්භය. එහෙනම් මේකේ තියෙන විශේෂත්වය තමයි දිගම ජාය. දිගම ජායට තමයි අපි කියන්නේ විස්කම්භය කියලා. දිගම ජායට තමයි අපි කියන්නේ විස්කම්භය කියලා. එතකොට ඕක තමයි අපි මුල් ටික අපි මේක තමයි අපි සාමාන්‍ය විදිහට 9 වසර එනකන් 8 වසරේදී අපි ඉගෙන ගත්තේ 6 වසර 7 වසර 8 වසර කියන අවුරුදු තුන වල අපි ඉගෙන ගත්තේ. ඊට පස්සේ අපි මාතෘකාව වශයෙන් අපි ගමු පරිධිය මැනීම. වෘත්තයක පරිධිය මැනීම. හරි. වෘත්තයක පරිධිය මැනීම. දැන් අපි ඒක යටතේ අපි බලමු. ඒක යටතේ අපි බලමු මොකද වෙන්නේ. මෙහෙම වෘත්තයක් තියෙනවා. මට මේ වෘත්තයේ අතර සම්බන්ධතාවයක් මට හොයාගන්න ඕනේ පරිධිය මනින්න. ඒ කියන්නේ අපි මේකේ පරිධිය මනින්න කියලා ගත්තම අපි මෙච්චර කල් අපි අඳින්නේ කොහොමද? කෝපයක් භාවිතා කරලා නැත්නම් රවුම් වන රූපයක් භාවිතා කරලා ඒක මත තියලා තමයි වෙන වෘත්ති භාවිත කරන්නේ. එතකොට හිතන්න ඒක ඊට පස්සේ අපි 9 වසරේ ඉගෙන ගත්ත වෘත්තයක් කොහොමද අඳින්නේ කියලා. නේ කවකටෝ භාවිතා කරලා 9 වසරේ අපි ඉගෙන ගත්ත වෘත්තයක් කොහොමද අඳින්නේ කියලා. එතකොට හිතන්නකො මෙන්න මෙහෙම දැන් හිතන්න අපිට ඕන වෙනවා මෙන්න මේ වෘත්ත වටේට රේන්දයක් අල්ලන්න. හිතන්නකො කාඩ්බෝඩ්ෙන් ගෑනු ළමයි සාමාන්‍යයෙන් කරන අර බබ්බුව අදලා කාඩ්බෝඩ් එකක් කොහොම වෘත්තයක් ඇදලා ඕක වටේ රේන්ද දාන්න. දැන් ගෙදර රේන්ද නැහැ. දැන් ඊට පස්සේ කඩේට ගිහිල්ලා මට අවශ්‍ය කරන රේන්ද ප්‍රමාණය ගැන හොයා ගන්න ඕනේ. මට කොච්චර ඕනේද කියන එක දැනගන්න ඕනේ.
මම කොලයක ලියාගෙන යනවා මෙතන ඉඳන් නූලක් ඇදගෙන ගිහිල්ලා මෙතෙන්ට එනකම් මම නූලක් අරගෙන මෙතනින් පටන් අරන් නූලක් මේක වටේ ඇදගෙන ගිහිල්ලා මෙතෙන්ට එනකම් නූල අරගෙන ඒකේ දිග මම ගන්නවා. මෙයාට තමයි පරිධිය කියන්නේ. ඒ අපි හඳුන්වන්නේ සිම්පල් C වලින්. කේන්ද්‍රය හරහා ගමන් කරන එක්කෙනා මෙයා විස්කම්භය. සිම්පල් D වලින් තමයි හම්බ. හරි. දැන් මම මොකද හරි මම දැන් ඔය ගිහිල්ලා හරි මට දැන් ඔය ගිහිල්ලා මම දැන් අර වගේ මම මොකද කරන්නේ මම නූලක් අරන් ගිහිල්ලා මම මේ වෘත්තේ වටේ දිග අරගෙන යනවා. දැන් මම ඔන කඩේට ගිහිල්ලා දැන් මම රේන්ද ඉල්ලන්න යනවා. මම රේන්ද ඉල්ලන්න යනකොට රේන්ද පටිය ඉල්ලන්න යනකොට මම ගෙනාපු අර මනන් ගිහපු නූල අමතක වෙනවා අරන් යනවා. දැන් කොහොමද තමයි මාර වැඩ තමයි දැන් උනේ. මොකද කරේ? මේකේ මට වටේ දිගට සඳහා රේන්ද ගේන්න ඕනේ. මට වැඩියෙන් ගෙනල්ලා වැඩකුත් නැහැ. අඩුවෙන් ගෙනල්ලා වැඩ නැහැ. වැඩියෙන් ගෙනාවොත් අවුලක් නැහැ. ඉතුරු වෙනවා. නමුත් අනවශ්‍ය පරිදි වැඩියෙන් ගෙනාවොත් හිතන්න සෙන්ටිමීටර් 10ක් ගේන්න ඕනකට මීටර 5ක් ගෙනාවොත් රේන්ද වැඩක් නැහැ. නේ සෙන්ටිමීටර් 10ක රේන්ද කැල්ලක් ගේන්න ඕනකට මීටර 5ක් කරන්නේ. වැඩක් තියෙනවද නැහැ. ඒ කියන්නේ වැඩියෙන් ගේන්න බෑ. අඩුවෙන් ගෙනල්ලා බෑ. අපිට හරියටම මේකට යන ගානට දල වශයෙන් එකක් තමයි ඕනේ. දැන් මොකද වෙන්නේ? දැන් ගැටලුව. දැන් මට මේක මොකද මේක වටේ දිග මනින්න යනවා. වටේ දිග මැලගෙන ඔන්න නූල අරන් යනවා. දැන් ගිහිලා කඩේට යනකොට නූල නැහැ. දාලා ගිහින්. හැබැයි මම දන්නවා. ඔයාට දැනගන්න වෙනවා කොහොම හරි කරලා දැන් මේක මේ රේන්ද පටිය දිග හොයා ගන්න ඕනේ. නේ? එතකොට ඔයාලා මොකද්ද? ඔයාලට මේක විස්කම්භය පිළිබඳ නැත්නම් පරිධිය පිළිබඳ මොකක් හරි අයිඩියා මොකක් හරි සම්බන්ධතාවයක් හදා ගන්න පුළුවන් වුණොත් ඔයාලට පුළුවන් මට කොච්චර රේන්ද පටි ප්‍රමාණයක් යනවද කියන එක මට මනෙන් යන්න ඕනේ නැහැ. නූලක ගැට ගහන ලියන් යන්න ඕනේ නැහැ. නූල් පටි අරන් යන්න ඕනේ නැහැ. මට එතකොට මැන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකට අපේ සම්බන්ධතාවයක් අපි බලන්න බලමු. දැන් එතකොට විද්‍යාඥයෝ එකතු වෙලා මොකද කරන්නේ? විද්‍යාඥයෝ එකතු වෙලා මෙයා පරිධිය අතර සම්බන්ධතාවයක් හොයන්න ගියා. එතකොට මෙන්න මෙහෙම වැඩක් යාලා කරා. මේ පරිධියේ දිග මැන්න අර වගේ මොකද ලණුවක් වටේට උතලා හරි නැත්නම් පරිධියක කොනක් තින්ත ගාලා අර රෝල දිග තල්ලු කරන් ගියාම අර තින්ත පාර වදින. එතකොට ඒ දිග අතර මැන්නම මේ මෙන්න මේ වෘත්තයේ දිග මැන ගන්න පුළුවන්. එතකොට ඔය වෘත්තයේ දිග මැන්න දිග මැනලා ඒ උත්තරේ නිකන් විස්කම්භයෙන් බෙදලා වෘත්තයේ වටේ දිග විස්කම්භයෙන් බෙදලා බලුවා. එතකොට උත්තරයක් ආවා 3.14 කියලා වගේ උත්තරයක්. හරි. මොකද කරන්නේ? වෘත්තයේ වටේ දිග විස්කම්භයෙන් බෙදුවම එයාට උත්තරයක් ආවා 3.14 කියලා. පැහැදිලිද? ඊට පස්සේ තව වෘත්තයක් ඇඳලා බලුවා. මේක නිකන් අපි බෙදලා බලුවා 3.14ක් ආවා. ඒ වගේම තව පොඩි වෘත්තයක් හදලා එයාගෙත් ওই විදිහම වැඩේ කරා. තව පොඩි වෘත්තයක් හදලා එයාගෙත් පරිධිය හොයලා විස්කම්භය අරගෙන බැලුවා. එතෙන්ට පරිධියගේ විස්කම්භයෙන් නැත්නම් වෘත්තයේ වටේ දිග විස්කම්භයෙන් බෙදුව ගමන් එතෙන්ටත් ආවේ 3.14. එතෙන්ට තින්නේ 3.14. තේරුණාද? දැන් එතකොට ඕන්ට තේරුම් ගියා. එහෙනම් වෘත්තයේ වටේ දිග විස්කම්භයෙන් බෙදුවොත් ඒ වෘත්තයේම විස්කම්භයෙන් බෙදුවොත් ලැබෙන අගය නියතයක් කියලා. ඒ හින්දා ඕන් තීරණය කරා වෘත්තයේ වටේ දිග කියන්නේ පරිධියනේ. පරිධිය විස්කම්භයෙන් බෙදුවා. පරිධිය විස්කම්භයෙන් බෙදුවම ලැබෙන්නේ නියතයකි. එහෙනම් පරිධිය මම කිව්වා සිම්පල් C. සිම්පල් C විස්කම්භය මම හඳුන්වනවා සිම්පල් D වලින්. මෙන්න මේ නියතය මම හැදින්නුවා 5 කියලා.
ඔය නියතේ මම හැඳින්නුවා 5 කියලා. එතකොට පරිධිය විස්කම්භයෙන් බෙදුම ලැබෙන්නේ 5 වලට. මේකේ වචනේ 5. හරිද? හරිද? ඊට පස්සේ පරිධිය සඳහා සම්මත විදිහට හොයාගත්ත c සමානයි 5d කියලා සමීකරණයක් ඊට පස්සේ එයාලා ඔප්පු කරා. මේ 5 වලගේ නියතයක්. එතකොට අපි වෘත්තයේ පරිධිය හොයන්න දුන්නොත් එහෙනම් පරිධිය හොයන්න පුළුවන් විස්කම්භය විතරයි අපි දැනගන්න ඕනේ වෘත්තේ. වෘත්තයේ විස්කම්භය අපි දන්නවා නම් පරිධිය නිකම්ම හොයන්න පුළුවන්. මොකද හේතුව නියතයෙන් අර විස්කම්භය ගුණ කරපු ගමන් මට ලැබෙන්නේ ඒ වෘත්තයේම වටේ දිග. ඔන්න ඔය විදිහට තමයි අපි ඔබේ ගණිතමය සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තේ. ඊට පස්සේ ලියාගමු මාතෘකාව වෘත්තයක පරිධිය සඳහා සූත්‍රයක් ගොඩනැගීම. ඊට පස්සේ ලියාගමු මාතෘකාව වෘත්තයක පරිධිය සඳහා සූත්‍රයක් ගොඩනැගීම. වෘත්තයක පරිධිය සඳහා සූත්‍රයක් ගොඩනැගීම. හරි. එතකොට මොකද වෙන්නේ? මේ රූපය අපි ඇඳගෙන මෙන්න මේ රූපය විතරයි යට රූපය ඇඳින්න එපා. මේ රූපය ඇඳගෙන වෘත්තයක වටේ දිග කියන්නේ විස්කම්භය. මෙන්න මේක වරහන් ඇතුලේ දාගමු අපි නියතයේදී. මේ නියතය තමයි අපි හඳුන්වන්නේ 5 වලින්. මේ නියතය තමයි අපි හඳුන්වන්නේ 5 වලින්. හරිද? මේ නියතය තමයි අපි හඳුන්වන්නේ 5 වලින්. මෙන්න මේක තමයි. මේක කියන විදිය තමයි මේ 5 කියලා කියන්නේ. ඔය නියතය තමයි අපි හඳුන්වන්නේ 5 වලින්. හරි. වෘත්තයක් යනද මේක ටික ලකුණු කරගත්ත මේක දැම්ම මේක දැම්ම මේක දැම්ම මේක දැම්ම. දැන් එතකොට පුතේ මේ අපි බලන්නකො අපි දැන් විස්කම්භයත් එක්ක සම්බන්ධ කරලා පරිධිය හොයන සමීකරණයක් අපි හොයාගත්තා. මේක තමයි පරිධිය හොයන සූත්‍රය. මේක තමයි සූත්‍රය. දැන් හිතන්නකො අපි දන්නවා එක සම්බන්ධතාවය. මොකද විස්කම්භය කියන්නේ මේ වෘත්තයේම තියෙන අරය සැලකුවොත් මම මේ වෘත්තේ මම අරය ගන්නම්. මෙයාට තමයි කියන්නේ අරය. සිම්පල් ආර්. අරය වගේ දෙගුණයක් කියලා අපි හොයාගත්ත නේද? මේ වෘත්තේ විස්කම්භය කියන්නේ අරය ගුණ කිරීම දෙක කියලා ඉගෙන ගත්තා නේද? එතකොට විස්කම්භය කියන්නේ සිම්පල් D, අරය කියන්නේ සිම්පල් R, R ගුණ කිරීම දෙක. ඒ කියන්නේ අරය දෙසරයක් ගුණ කරා කියලා කියන්නේ මොකද්ද? 2R නේ 2R. D සමානයි 2R. දැන් මොකද කරන්න පුළුවන්? මේකේ සිම්පල් D වෙනුවට ආදේශ කරනවා D සමානයි 2R නේ. එහෙනම් D ට ආදේශයෙන් මොකද්ද වෙන්නේ? C සමානයි 5D. මේකනේ අපේ සමීකරණය. D වෙනුවට ආදේශ කරමු 2R. එහෙනම් C සමානයි 5 ගුණ කිරීම 2R. C සමානයි 5 ගුණ කිරීම 2R. එහෙනම් C සමානයි මම ඉලක්කම සාමාන්‍යයෙන් ඉස්සරහින් ලියන්නේ. එහෙනම් C සමානයි 2යි 5 R කියලා මම සමීකරණයක් මේ විදිහටම හදා ගන්නවා. C සමානයි 2යි 5R කියලා සමීකරණයක් මම ගොඩනගා ගන්නවා. දැන් එතකොට මට විස්කම්භය හොයන්න මට පරිධිය හොයන්න පුළුවන් සූත්‍ර දෙකක් මට හැදෙනවා. මොකද්ද? C සමානයි 5D වලින්. අනිත් සූත්‍රය තමයි C සමානයි 2 5R කියලා. 2යි 5R කියලා තව සූත්‍රයක් හදාගත්තා. ඔන්න මම සූත්‍ර දෙකක් හදාගත්තා. දැන් එතකොට දැන් ඔයාලට ගැටලුවක්
මේ සූත්‍ර දෙක මොන වගේ අවස්ථාවලදී පාවිච්චි කරන්නේ? දැන් හිතන්න අපිට මේ පරිදි හොයන්න ගානේ විස්කම්භය විතරක් නම් දීලා තියෙන්නේ. විස්කම්භය නම් ඔයා දන්නේ. ඉතින් මේ සමීකරණයට මේක ආදේශ කරා. විස්කම්භය නම් දන්නේ මේක ආදේශ කරා. දැන් අපිට දීලා තියෙන්නේ විස්කම්භය නෙමෙයි. අරය දීලා තියෙන්නේ. හිතන්නකෝ අරය. එතන අරය ගැන අපිට කිව්වොත් එහෙනම් සමීකරණය මෙන්න මේ සමීකරණය ආදේශ කරා. අරය පිළිබඳ දන්නවනම්. අපි ඊට පස්සේ අපි එතනින් එහාට ගණන් ටික අපි හදමු. එකින් එකට බලලා හරි. යටින් ලියන්න. විස්කම්භය සමානයි අරය ගුණ කිරීම 2. විස්කම්භය සමානයි අරය ගුණ කිරීම 2. විස්කම්භය සමානයි යටින් ලියා ගන්න විස්කම්භය සමානයි අරය ගුණ කිරීම 2. විස්කම්භය සමානයි අරය ගුණ කිරීම 2. නිසා simple d සමානයි r වැඩි කිරීම 2. එහෙනම් simple d සමානයි 2යි r. එහෙනම් d ට ආදේශයෙන් කියලා 5 c සමානයි 5d ඒක වෙනකොට d වලට ආදේශ කරන්න 2යි r ආදේශ කළ මේ සමීකරණයේ උත්තරේ අපි ගමු. කඩෙන් යන්න. වෘත්තයක විස්කම්භය දී ඇති විට වෘත්තයක විස්කම්භය දී ඇති විට එතකොට d කියන්නේ විස්කම්භය. එතකොට වෘත්තයක විස්කම්භය වරහන් ඇතුලේ simple d දී ඇති විට වෘත්තයක විස්කම්භය වරහන් ඇතුලේ simple d දී ඇති විට පරිධිය සෙවීම සඳහා c සමානයි 5d highlight කරගන්න. c සමානයි 5d සූත්‍රයද වෙනම රූල් එක c සමානයි 5d සූත්‍රයද වෘත්තයක අරය දී ඇති විට වෘත්තයක අරය වරහන් ඇතුළේ simple r වෘත්තයක අරය වරහන් ඇතුළේ simple r දී ඇති විට වරහන් ඇතුළේ simple r දී ඇති විට පරිධිය සෙවීම සඳහා c සමානයි 25r c සමානයි 25r සූත්‍රයද භාවිතා කරනු ලැබේ. c සමානයි 25r සූත්‍රයද භාවිතා කරනු ලැබේ. හරි මේ දැන් ඔය කිව්ව වගන්තියෙන් ඔයාලා ඔළුවට තියාගන්න එපා. විස්කම්භය දුන්නොත් හැම වෙලාවෙම මේකෙන්ම හදන්න ඕනේ. අරය දුන්නොත් හැම වෙලාවෙම මේකෙන්ම හදන්න ඕනේ කියලා නීතිය ඔළුවේ තියාගන්න එපා. ඒක කිව්වේ විස්කම්භය දුන්නොත් මේකෙන් හදන්න. එතකොට සමහර වෙලාවට අපිට ගොඩක් වෙලාවට පහසුයි. අරය දුන්නොත් මෙන්න මේ සූත්‍රය මේක භාවිතා කරන්න. ඒක අපිට ඒක පහසු වෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. හරිද? අපි දැන් බලමු මේක ආශ්‍රිතයෙන් ගණන් හදන්න. හරි. ලියාගමු පළවෙනි උදාහරණ ගන්න. අරය 7 cm වන වෘත්තයක පරිධිය සොයන්න. අරය 7 cm වන වෘත්තයක පරිධිය සොයන්න. අරය 7 cm වන වෘත්තයක පරිධිය සොයන්න. හරි. දැන් එතකොට මෙන්න මෙහෙම එකක් කියනවා. දැන් එතකොට මම ඔයාලට කිව්වා අර නියතගේ 3.14යි කියලා 5 වලට ලැබෙන නියතගය 3.14යි කියලා. අපි ගණන් හැදීමේ පහසුව සඳහා මේ උත්තරය නෙමෙයි මේට ගොඩාක් ආසන්න පිළිතුරක් වශයෙන් 5 වලට අපි ගණිතයේදී අපි භාවිතා කරන්නේ
22 බෙදීම 7යි කියලා. 22 7න් බෙදලා ලැබෙන උත්තරේ 5 වලට 5 වලට ලැබෙන උත්තරයට බොහෝසේ ආසන්න නිසා අපි 5 සඳහා 22 බෙදීම 7 භාවිතා කරනවා. වැරදිලා හරි ඔයාලට කිව්වොත් අපිට ගණන් හදද්දි කිව්වොත් මේක භාවිතා කරන්න එපා මෙයා භාවිතා කරන්න කියලා කිව්වොත් අපිට මෙයා භාවිතා කරන්න බෑ. භාවිතා කරන්න පුළුවන් මෙයා විතරයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න ගණන් වලදී අපිට ගොඩක් වෙලාවට කියන්නේ නැහැ. දැන් ඔයාලට සමහර වෙලාවට දැන් ওই ගානේදී r සමානයි 7 සෙන්ටිමීටර. අරය සමානයි 7 සෙන්ටිමීටර වන වෘත්තයක පරිධිය සොයන්න. ඕකේ ඔයාලට කිව්වේ නෑ නේද? 5 සඳහා මොකද්ද ගන්න ඕනේ කියලා. එතකොට ගානේ කිව්වේ නැත්නම් 5 සඳහා අපි ආදේශ කරන්නේ මෙන්න මේ උත්තරේ. 22 බෙදීම 7 කියන උත්තරේ. නිකම් අපිට කිව්වොත් නිකම්ම 5 වලට මෙන්න මෙයා ආදේශ කරන්න නම් විශේෂ කරලා කියනවා. 5 සඳහා 3.14 ලෙස ගන්න කියලා. මේක අපිට නොකියව නිසා අපි ආදේශ කරන්න ওই සමීකරණය. හොඳට ඔළුවේ තියාගන්න. දැන් එතකොට පුතේ තව එකක්. අපි දැන් දන්නවා සමීකරණ දෙකක්. මොකද c සමානයි එකක් 5d. අනෙත් එක c සමානයි 25r. ඔය සමීකරණ දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් අපි බලන්න ඕනේ මොකද්ද? මේ සමීකරණයෙන් මෙයා ආදේශ කරනවද නැත්නම් මෙයා ආදේශ කරලා ගන්න හදනවද කියලා තමයි අපි චෙක් කරන්නේ. හරි. දැන් අපිට කිව්වා පළවෙනි උදාහරණ ගානේ අරය සමානයි 7 සෙන්ටිමීටර නම් අරය සමානයි 7 සෙන්ටිමීටර නම් මොකද අපිට කියන්නේ පරිධිය සොයන්න කියලා. එහෙනම් අපි දන්නවනේ පරිධිය සමානයි පරිධිය කියන්නේ කාටද? සිම්පල් c. c සමානයි දැන් ඔයාලට දීලා තියෙන්නේ මොකද්ද? අරය. අරය කියන්නේ අරය පාවිච්චි වුණොත් සම්බන්ධ වෙන සමීකරණ මෙයානේ. අයි සිම්පල් r කියන්නේ අරයට නේද? අරය සම්බන්ධ වුණොත් භාවිතා කරන සමීකරණය මෙයා. එහෙනම් පරිධිය c සමානයි 25r. දැන් මේක මෙන්න මේක ලියන්න ගියාම ගොඩක් වෙලා යන හින්දා හරිද? ඒක කොහොම ලියන්න ගියාම ගොඩක් වෙලා යන හින්දා සමහර ලා කට්ටිය ඔන්නම දානවා. ඒරුවක් නැහැ. සමහර අය ඔන්නම දානවා. ගැටලුවක් නැහැ. ලකුණු කපන්නේ නැහැ. හරිද? මේක ඉතින් අපි ගණිතයේදී ගොඩක් කට්ටිය ඉතින් ওই විදිහට පාවිච්චි කරන හින්දා මේ සිම්බල් එකට වැඩිය මේ සිම්බල් එක තමයි ලියවෙන්නේ. ඉතින් මේ සිම්බල් එක ලියුණා කියලා ගැටලුවක් නැහැ. ඉතින් වැරදි කපන්නේ. හැබැයි 5 අකුර පේන්න තියෙන්න ඕන. හරිද? 5 අකුර පේන්න තියෙන්න ඕනේ. හරි. c සමානයි 2π. දැන් මම මේකේ 5 වලගේ අපි දන්නවා නේ. 5 වලගේ අපි දන්නවා. කීයද? 22 බෙදීම 7යි කියලා ගන්න. මොකද ගානේ හැටියට තුරුම්පු අදින්න හදන්නේ. ඒ වගේම පුතේ මම මේකේ දන්නවා සිම්පල් r කියන්නේ කවුද? අරය. අරයත් මම දන්නවා. කීයද? 7 සෙන්ටිමීටර. දැන් එහෙනම් මට පුළුවන් නේද? දැන් මට පුළුවන් නේද සිම්පල් r වල ගියක් දාන්නෝ 5 වල ගියක් දාන්නෝ. දැන් මට පුළුවන් නේද මේක ආදේශ කරන්න? දැන් මට මේක ආදේශ කරගන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? c සමානයි 2 වැඩි කිරීම 5 වෙනුවට මම ආදේශ කරනවා 22 බෙදීම 7 ගුණ කිරීම අරය වෙනුවට ආදේශ කරනවා 7 සෙන්ටිමීටර. දැන් ඔන්න ඔය විදිහට මම ආදේශ කරා. ඊට පස්සේ අපි තව දෙයක් ඔළුවේ තියාගන්න ඕන පුතේ. හරිද? ඔහොම ආදේශ කරාම අපි තව දෙයක් මේක ඔළුවේ තියාගන්න ඕන. සමීකරණයෙන් පස්සේ මේක තමයි අපේ සමීකරණ සූත්‍රය. සූත්‍රයෙන් පස්සේ පුතේ පළවෙනි ආදේශයේ ඒ කියන්නේ සූත්‍රයට අපි ඉලක්කම් ආදේශ කරනවානේ. ආදේශයේ ඒකක තියෙනවා නම් ඒකක සහිත ආදේශය අනිවාර්යයි. පළවෙනි ආදේශයේ ඒකක තියෙනවා නම් ඒකක සහිත ආදේශය අනිවාර්යයි. ඊට පස්සේ පුතේ කරන්නේ මේවා කැපෙන ඒවා තියෙනවා නම් කැපෙන කපල කොටලා දාන්න. බලන්න. 7 එකකට මෙතනින් 7ක් කපන්න පුළුවන්. හරි. එතකොට මේ 7ට 7 කැපෙන්න පුළුවන්. බලන්න යට තියෙන කෙනෙක් ඉර උඩත් එක්ක කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ 2 වැඩි කිරීම 22. එහෙනම් දෙවරක් 22 c සමානයි 44යි. එහෙනම් අරය 7ක් වන වෘත්තයක පරිධිය වෙන්නේ
අරය 7ක් වන මෙන්න මේ වගේ වෘත්තයක අරය කියන්නේ මෙයානේ. මෙයා තමයි 7 සෙන්ටිමීටර. මෙයාට තමයි පරිධිය කියන්නේ. එහෙනම් අරය 7ක් වන වෘත්තයක පරිධිය වෙන්නේ 44 සෙන්ටිමීටර. එහෙනම් අපිට මෙන්න මේකට රේන්ද පටිය අපිට ගේන්න උනොත් ගේන්න වෙනවා සෙන්ටිමීටර 44ක රේන්ද පටියක්. සෙන්ටිමීටර 44ක රේන්ද පටියක් ගෙනාවු ගමන් අරය 7ක් වන වෘත්තයක පරිධියට සමාන වෙනවා. හරි. ලියාගන්න ඊළඟ ගාන. විස්කම්භය 21 මීටර් වන විස්කම්භය 21 මීටර් වන විස්කම්භය 21 මීටර් වන විස්කම්භය 21 මීටර් වන වෘත්තයක පරිධිය සොයන්න. විස්කම්භය 21 මීටර් වන වෘත්තයක පරිධිය සොයන්න. විස්කම්භය 21 මීටර් වන වෘත්තයක පරිධිය සොයන්න. හරි. දැන් අපිට කියලා තියෙන්නේ මේ වෘත්තයේ විස්කම්භය දීලා තියෙන්නේ. විස්කම්භය කියන්නේ වෘත්තයට අඳින්න පුළුවන් දිගම රේඛාවනේ. වෘත්තයේ පරිධිය මත ලක්ෂණයක් ඔස්සේ අඳින්න පුළුවන් දිගම රේඛාව. ඔන්න මේ විස්කම්භය සිම්පල් D. මෙන්න මේ D වලගේ තමයි ඔය කියලා තියෙන්නේ 21 මීටර කියලා. මීටර වලින් දීලා තියෙන්නේ. එතකොට විස්කම්භය දුන්නා නම් පොතේ අපි මොකකින්ද යන්නේ? අරය හොය ඉනවද? විස්කම්භය දුන්නා පස්සේ නෑ. විස්කම්භය දීලා තියෙන මෙන්න මේ සමීකරණ දිලා නම් මේ සමීකරණයෙන් ඕනේ අපි ගන්න බෑ. එහෙනම් විස්කම්භය දුන්නා නම් අපි දන්නවා ගානට යන්න. එහෙනම් මොකද වෙන්නේ? සිම්පල් D සමානයි 21යි සෙන්ටිමීටර නිසා මීටර නිසා මට පාවිච්චි කරන්න පුළුවන් නම් පරිධිය වෘත්තයේ පරිධිය වරහන් ඇතුළේ සිම්පල් C සමානයි මොකද්ද 5D සමීකරණය නේ 5D පාවිච්චි කරන්න පුළුවන් නේ. එහෙනම් 5D සමීකරණ පාවිච්චි කරලා 5 වලගේ මම දන්නවා 22 බෙදීම 7යි D වලගේ මම හොයාගත්තා 21යි මීටර. දැන් කැපෙන ඒවා සුළු වෙන ඒවා සුළු කරන්න තියෙන. හරි ලේසි. 7 වරක් 1යි 21ට 7 ඒවා 3යි 3 වරක් 22 66යි මීටර. එහෙනම් මොකද කියන්න පුළුවන්? විස්කම්භය 21 මීටර වන වෘත්තයක පරිධිය වෙන්නේ 66යි මීටර. අරය සෙන්ටිමීටර 10.5ක් වන අරය සෙන්ටිමීටර 10.5ක් වන වෘත්තයක පරිධිය සොයන්න. අරය සෙන්ටිමීටර 10.5ක් වන වෘත්තයක පරිධිය සොයන්න. අරය සෙන්ටිමීටර 10.5ක් වන වෘත්තයක පරිධිය සොයන්න. දැන් හිතන්න මොකද අපිට කියන්නේ? අපිට කියනවා වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ අරය තමයි අපිට දීලා තියෙන්නේ. අරය කීයක් කියලාද? 10.5 සෙන්ටිමීටර කියලා. අපෙන් ඉල්ලන්නේ පරිධිය C. අරය දීලා තියෙනවා 10.5 සෙන්ටිමීටර කියලා. අපෙන් ඉල්ලන්නේ පරිධිය C. දැන් අපි කොහොමද කරන්නේ? දැන් එතකොට පුතේ අපි කරන්නේ මොකද්ද? දැන් අපිට දීලා තියෙන්නේ කවුද? අරය දීලා තියෙනවා. එහෙනම් අරය දුන්නා නම් අපි යන්න මොන සමීකරණය? මේ සමීකරණේ භාවිතා කරා. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් පරිධිය C සමානයි 2 5R ඔය සමීකරණේ භාවිතා කරනවා. එහෙනම් C සමානයි 2 5R මොකද කරන්නේ?
දෙක වැඩි කිරීම 5 වලගේ 22 බෙදීම 7 වැඩි කිරීම r වලගේ 10.5 සෙන්ටිමීටර්. දැන් ඔයාලට පේන්නේ නැහැ මේ 10.5 කැපෙනවා කියලා නේ. දැන් අපිට ඇත්තටම පේන්නේ නැහැ මේ 10.5 කැපෙනවද කියලා. හරියටම බෙදනවද කියලා අපිට පේනවද? පේන්නේ නැහැ. මේක ගාන හදන්න පුළුවන් ක්‍රම විදි ගොඩාක් තියෙනවා. සමහර ළමයි කරනවා මේ 10.5 දෙකෙන් ගුණ කරලා ආයි දෙකෙන් බෙදලා බලනවා. එතකොට ලැබෙන්නේ ආයි 10.5 නේ. සමහර ළමයි කරනවා අපිට කරන්න පුළුවන් 10.5 දෙකෙන් ගුණ කරලා ආයි දෙකෙන්ම බෙදනවා. මම මේ ගානට කරපු වැරද්දක්ද? නෑ. දෙකෙන් ගුණ කරපු දෙක ආයි දෙකෙන්ම බෙදලා දානවා. එතකොට 10.5 ඒවා දෙකක් කියන්නේ 21යි. 21 බෙදීම දෙක විදියට මම පාවිච්චි කරන්න පුළුවන් 10.5 විදියට. නැත්නම් අපි කරන්නේ පුතේ මේක අපි ගුණ කරනවා. මේක අපි ගුණ කරගෙන යනවා. එතකොට කරන්නේ කොහොමද? අපිට මේක බෙදෙන්නේ නැහැ කියලා පේන නිසා අපි මේක ගුණ කරනවා. කොහොමද කරන්නේ? දෙක ගුණ කරනවා 10.5. අයි අපිට පුළුවන් මේ දෙන්න ගුණ කරලා මෙයා ගුණ කරන්න පුළුවන්. මෙයා මෙයාගෙන් ගුණ කරලා මෙතෙන්ට ගුණ කරන්න පුළුවන්. ගුණ කිරීමනේ තියෙන්නේ. වැරද්දක් නැහැ. එහෙනම් 22 බෙදීම 7 ගුණ කිරීම දෙවරක් 10.5. ගුණ කළා 10.5 දෙයක්. කරන්න. අස්වරයක 10න් බිඳුව එකක් ඉතිරි. දෙවරක් බිඳුවයි 1යි දෙවරක් 1 2යි. එතකොට දශම ස්ථාන එකක් තියෙන හින්දා එකක් ගණන් කළා මෙතනින් තිබුණා. කීය දෙන්නේ 21යි. එහෙනම් දෙවරක් 10.5 කියන්නේ 21යි. දැන් මොකද කරන්න පුළුවන්? දැන් ඔයාලට පේනවා 7යි 21යි කැපෙනවා කියලා. දැන් අපිට පේනවා 7යි 21යි කැපෙනවා කියලා. එහෙනම් 7 වරක් 1යි 21ට 7 ඒවා 3යි. එහෙනම් 3 වරක් 22. එහෙනම් එතන ලැබෙනවා මට උත්තරේ 66යි සෙන්ටිමීටර්. එහෙනම් මොකක්ද මේ දෙවෙනි රූපයේ අපේ පරිමිතිය මට ලැබෙනවා සෙන්ටිමීටර් 66යි කියලා. ලියාගන්න ඊළඟ මාතෘකාව අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය. අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය. අන්න වචන වෙනස් වුණා. පරිධිය කියන ගමන් ඔන්න ගියා ආස්තරයක පරිමිතියක් හොයන්න. අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය. හරි. මම කියවනේ වර්ගඵලය කියලා සමාවෙන් මේ පරිධිය කියලා කියන්නේ එක වචනයක්. දෙකේම එකම තේරුම එකයි. නමුත් අපි නම් දෙක පාවිච්චි කරන්නේ අවස්ථා දෙකකින්. පරිධිය සහ පරිමිතිය කියන්නේ එකම අදහස වුණාට පරිධිය අපි මනින්න ගන්නේ වෘත්තයක විතරයි. පරිධිය අපි මනින්න ගන්නේ වෘත්තයකට විතරයි. පරිමිතිය කියලා කියන්නේ යම්කිසි ආස්තරයක්. ඔන්න වචනේ. ආස්තරයක කියන්නේ යම්කිසි රූපයක්. යම්කිසි රූපයකට වටේ දිග හොයන්න තමයි අපි සාමාන්‍ය පරිමිතිය වලට පාවිච්චි කරන්නේ. තේරුණාද? එතකොට පරිමිතිය සහ පරිධිය කියන්නේ වචන දෙකක් කියන එක ඔළුවේ තියාගන්න. ඒ වුණාට දෙකෙන්ම කරන්නේ එකම කාර්ය වෙනසක් නැහැ. එතකොට අර්ධ වෘත්තාකාර ආස්තරයක අපෙන් ඉල්ලන්නේ පරිමිතිය. අපි අර්ධ වෘත්තයක් ගමු. අර්ධ වෘත්තයක් කියන්නේ මොකද්ද? වෘත්ත භාගයක්. නේ? අර්ධ වෘත්තයක් කියලා කියන්නේ වෘත්ත භාගයක්. අර්ධ වෘත්තාකාර ආස්තරයක මොකද අපි හොයන්නේ? පරිමිතිය. දැන් එතකොට අර්ධ වෘත්තයක අරය මම මෙතනින් ගන්නම් අරය සිම්පල් ආර් කියලා. මේ අර්ධ වෘත්තයක අරය කේන්ද්‍රය ඕන අර්ධ වෘත්තයක අරය මම සිම්පල් ආර් කියලා ගන්නම්. එතකොට මේ අර්ධ වෘත්තාකාර ආස්තරයේ පරිමිතිය කියලා කිව්වොත් පරිමිතිය කියන්නේ මොකක්ද? වටේ දිග වල එකතුව. මෙතනින් පටන් අරන් ඔහොම ගිහිල්ලා මෙතනින් නවතින්න බෑ. තේරුණාද? මෙතනින් පටන් අරන් ඔහොම ගිහලා මෙතනින් නවතින්න බෑ. මොකද පරිමිතිය කියනකොට පටන් ගත්ත තැනටම ආයෙ එන්නත් ඕන. මෙන්න මෙතන මෙතෙන්ට එන්න වෙනවා. එහෙනම් මොකද්ද කියන්නේ? සරලව කිව්වොත් අර
ධාර දිගේ ගිහිල්ලා ආයෙ හිටපු තැනටම එන එකට තමයි කියන්නේ පරිමිතිය කියලා. හරි. දැන් එතකොට ඔයාලට පේනවා. වෘත ඡාප කොටස. මෙයාට කියන්නේ වෘත ඡාප කොටස. වෘත ඡාප කොටස. සරල රේඛා දිගකුත් තියෙනවා මෙන්න මේකේ පරිමිතිය හොයන්න. එතකොට අපි බලමු මේ වෘත ඡාප කොටසේ පරිමිතිය හොයාගන්න. ඉතින් අර්ධ වෘතයක් කියලා කිව්වම ඒ වෘතෙන් භාගයක් නේද? මේ වෘතේ මේක සම්පූර්ණ වෘතයක් නම් මේ වෘත දෙකට කැපුවම නේද භාගයක් මට ලැබෙන්නේ. ඔය සම්පූර්ණ වෘත දෙකට කැපුවම තමයි භාගයක් වෙන්නේ. ඉතින් සම්පූර්ණ වෘත්තේ පරිධිය හොයන්න අපි සමීකරණ දෙකක් ඉගෙන ගත්තානේ. මොකද c සමානයි 5d කියලා හිතුව c සමානයි 5 25r කියලා හිතුව නේ. සම්පූර්ණ වෘත්තයක පරිධිය හොයන්න අපි සමීකරණ දෙකක් හොයාගත්තා. සමීකරණ දෙක මොකද්ද? එකක් තමයි c සමානයි 5d කියලා හෙගොත් අනිත් එක තමයි c සමානයි 5r කියලා හෙගොත්. එතකොට මේ අර්ධ වෘත්ත ඡාප දිග අපි හොයමු. අර්ධ වෘත්ත ඡාප දිග. අර්ධ වෘත්ත ඡාප දිග වෙන්නේ දැන් ඔයාලට තේරෙනව මොකද්ද? c සමානයි 2 අරේ r කියලා අපි හිතමු. අරේ r වන අර්ධ වෘත්තයක නම් මෙයානේ පාවිච්චි මෙයාගේ ඡාප දිග කොහොමද හොයන්නේ? මේ සම්පූර්ණ වෘත්තයක නම් 2πr වෘත්ත භාගයක නම් ඒක බෙදන්න ඕනේ දෙකෙන්. එහෙනම් 2r දෙකේ බෙදුවම තමයි මට ලැබෙන්නේ අර්ධ වෘත්තයක ඡාප දිග. එතන මොකද වෙන්නේ? මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා අර්ධ වෘත්තයක ඡාප දිග 5r කියලා මට එකක් ලැබෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අරය r වන වෘත්තයකින් භාගයක් ඔයාලට හොයන්නේ කිව්වොත් 5r පාවිච්චි කරන්න පුළුවන් අර්ධ වෘත්තයක ඡාප දිග. ඉතින් අර්ධ වෘත්තයක ඡාප දිගට මම එකතු කරන්න ඕනේ නේද? මෙතන ඉඳන් මෙතන තියෙන සරලරේඛී දිග. මෙතන තියෙන සරලරේඛී දිග කියන්නේ කීයද? විස්කම්භය නේද? මෙතන තියෙන විස්කම්භය නේද එකතු කරන්න ඕනේ. එහෙනම් අර්ධ වෘත්ත ආස්තරේ පරිමිතිය. අර්ධ වෘත්ත ආස්තරේ පරිමිතියට වෙන්නේ මොකද්ද? අර වෘත්ත ඡාප දිගට එකතු කරන්න ඕනේ නේද? මෙතන තියෙන මේ සරලරේඛී දිග. එහෙනම් සරල රේඛීය දිග. නැත්නම් විස්කම්භ. එතකොට වෘත්ත ඡාප දිග මම හොයාගත්තා 5r. විස්කම්භය මම දන්නවා මොකද? අරය වගේ දෙගුණයක් නේ. විස්කම්භය මම දන්නවා අරය වගේ දෙගුණයක්. එහෙනම් විස්කම්භය කියන්නේ 2r වලට. ඇයි මං අරෙන්න දීලා තියෙන්නේ මෙයා? විස්කම්භය කියන්නේ අරෙන්න දීලා තියෙන්නේ. එහෙනම් මම 2r පාවිච්චි කරා. එතකොට අපිට පුළුවන් සරල සමීකරණයක් විදියට අර්ධ වෘත්තයක පරිමිතිය හොයන්නේ කිව්වොත් සරල සමීකරණයක් විදිහට අපිට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක සරල සමීකරණයක් විදිහට ඉගෙනුවට මෙහෙම අපි ඔළුවේ තියාගන්න එපා. සරල සමීකරණයක් විදිහට ඉගෙනුවට මේ විදිහට අපි ඔළුවේ තියාගන්න එපා. මම ඔයාලට කියන්නේ මේක හරිම ලේසි ක්‍රමේ. මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට යන වෘත්ත ඡාප දිගට මතක තියාගන්න එතෙන් යන වෘත්ත ඡාප දිගට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන අරය නැත්නම් විස්කම්භයේ දිග එකතු කරන්න. ඕක තමයි එන්නේ. ඒ කියන්නේ පටන් ගත්තු තැනටම අපි වටේ අතගාගෙන ගිහිල්ලා ආපහු එන්න ඕනේ. පටන් ගත්තු තැනටම වටේ අතගාගෙන ගිහිල්ලා අපි ආපහු එන්න ඕනේ. එතකොට තමයි අපිට ලැබෙන්නේ විස්කම්භයේ සම්පූර්ණ ආස්තනත සම්පූර්ණ රූපේ මොකද්ද? පරිමිතිය. හරි. ඕක තමයි මම පාවිච්චි කරන සමීකරණය. ලියා ගන්න උදාහරණ ගානක්. රූපයේ දැක්වෙන අර්ධ වෘත්තයේ
පරිමිතිය සොයන්න. රූපයේ දැක්වෙන අර්ධ වෘත්තයේ පරිමිතිය සොයන්න. රූපයේ දැක්වෙන අර්ධ වෘත්තයේ පරිමිතිය සොයන්න. හරි. මෙන්න අපිට දීලා තියෙන රූපය මේක අපිට දීලා තියෙන්නේ මෙන්න මේ දත්ත. විස්කම්භය දීලා තියෙනවා එයාගේ 21යි මීටර කියලා. හරි. හරි. මෙහෙම අපිට ගාන දුන්නොත් පුතේ අපි මොකද්ද කරන්න ඕනේ? මෙහෙම ගාන දුන්නොත් අපිට කරන්න වෙනව නේද? මේකේ අපි චාප දිග හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. එහෙනම් අපි යන් චාප දිග හොයන්න. පළවෙනි අත ගහන තැන තමයි චාප දිග. චාප දිග. එහෙනම් චාප දිග හොයාගන්නේ කොහොමද? සම්පූර්ණ වෘත්තය සලකෝ සම්පූර්ණ වෘත්තයේ පරිමිතියෙන් පරිධියෙන් ඒක දෙකට බෙදුව ගමන් මොකද ලැබෙන්නේ? සම්පූර්ණ වෘත්තයේ පරිධිය දෙකට බෙදුව ගමන් මට ලැබෙන්නේ චාප දිග. එතකොට මට කියන්න පුළුවන් මොකද්ද? වෘත්තයේ පරිධිය. එතකොට විස්කම්භය දීලා තියෙන එහෙනම් වෘත්තයේ පරිධිය හොයන්න මට පාවිච්චි කරන්න පුළුවන් 5D කියලා. වෘත්තයේ පරිධිය මට හොයන්න පාවිච්චි කරන්න පුළුවන් 5D. 5D ලැබෙන උත්තරේ මම දෙකෙන් බෙදුවොත් ඇයි විස්කම්භය දීලා තියෙන්නේ? විස්කම්භය දීලා තියෙන්නේ මට දීලා තියෙන නිසා මම අරය හොයව ඉන්නේ නෑ. මම 5D කියන උත්තරේ මම දෙකෙන් බෙදුවා. 5D කියන උත්තරේ දෙකෙන් බෙදුවම මට ලැබෙන්නේ චාප දිග. මේක මෙහෙම ලියන්න බැරි කට්ටිය දැන් මෙහෙම ලියන්නත් පුළුවන්. 5D දෙකෙන් එකෙන් ගුණ කරා කියන්නේ 5D දෙකෙන් බෙදුවා හා සමානයි. දැන් එතකොට පුතේ 1ට 2 ගුණ කිරීම 5 වලගේ අපි දන්නවා 22 බෙදීම 7යි. විස්කම්භයගේ අපි දන්නවා 21යි මීටර කියලා. ඇයි අපි විස්කම්භයම පාවිච්චි කරේ? මට පුළුවන් අරය පාවිච්චි කරලා හදන්න. අරය පාවිච්චි කරලා හැදුවොත් මොකද්ද වෙන්නේ? අපිට වෙනව නේද මේ විස්කම්භය දෙකෙන් බෙදන්න. ඇයි? අපි දන්නවා අරය වගේ දෙගුණයක් තමයි පුතේ විස්කම්භය කියන්නේ. එතකොට අරය තමයි මම මෙතන පාවිච්චි කරොත් අර අපි සමීකරණයක් දුන්නේ හැදුවේ. දැන් මේ අපි අන්තිමට මේ සමීකරණ මම මෙතන ලියුවා. ඒ සමීකරණය හැටියට නම් අපිට අරය තමයි දෙන්නේ. නමුත් මම ඔයාලට කිව්වනේ එහෙම සමීකරණයක් අපිට භාවිතා කරන්න නැහැ. නමුත් අපේ ඔළුවේ තියාගන්න ඕනේ මනක්කල්පිත සමීකරණයක්. ඒ සමීකරණ තමයි විස්කම්භය මේක අතර තියෙන සම්බන්ධතාවය. එතකොට ඔළුවේ තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි විස්කම්භය කියන්නේ මොකද්ද? අරය කියන්නේ මොකද්ද? ඒ දේවල් කියන්නේ මොනවද කියලා ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට චාප දිග හොයන්නේ කිව්වොත් මෙයා විස්කම්භය නම් දීලා තියෙන්නේ සම්පූර්ණ පරිධියේ දිග හොයලා දෙකෙන් බෙදුවා. මෙයා අරය නම් දීලා තියෙන්නේ සම්පූර්ණ වෘත්තයේ ආරය හොයලා දෙකෙන් බෙදුවා. කැමති ක්‍රමයක්. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොම හරි කරලා හොයලා දෙකෙන් බෙදන්න විතරයි. ඊට පස්සේ කරන්නේ මොකද්ද? දැන් මේක අපි ආදේශ කරමු. දැන් කැපෙනීම තියෙනවා නම් කපලා දාමු. බලන්න 7ට 1යි 21ට 7 ඒව 3යි. 2ට 1යි 22ට 2 ඒවා 11යි. ඉතුරු වෙන්නේ 11 රත් 3 33යි කියලා මට ලැබෙනවා. මීටර් මොනවද? චාප දිග. චාප දිග මට ලැබුණා 33යි මීටර කියලා. දැන් පුතේ මොකද කරන්නේ? මීටර 33යි කියලා මට මේක මෙතනින් නවත්තන්න පුළුවන්ද? මෙතනින් නවත්තන්න බෑ. මොකද චාප දිග විතරක් හොයලා ඉන්න බෑ. මගෙන් ඉල්ලන්නේ පරිමිතිය. එහෙනම්
පරිමිතිය සමානයි මොකද්ද? චාප දිගට එකතු කරන්න ඕනේ විස්කම්භය. ඇයි මෙහෙම මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා දැන් මෙතනින් ස්ටාර්ට් එක දාලා ඔහොම වක්‍රේ කරකවල මෙහාට ඇවිල්ලා මෙතනින් මෙතෙන්ට එනවා. ඔතනින් ඇවිල්ලා ආයි මෙතනින් මෙහාට යන්නත් එපා. ඇයි මෙතෙන්ට නවතින්න නම්. එතකොට මෙතනින් ඉඳන් මෙතෙන්ට දුන දුර කොච්චරද? මීටර් 21යි. එහෙනම් චාප දිග මම දන්නවා 33 මීටර්. එකතු කරන්න 21 මීටර්. එතකොට මට උත්තරේ හොයාගන්න පුළුවන්. 33ට 21 එකතු කරාම 54යි මීටර. එහෙනම් අපිට මෙන්න මේ විදිහට තියෙන අර්ධ වෘත්තාකාර ආස්තරයේ පරිමිතිය අපිට ලැබෙනවා 54යි මීටර කියලා. ලියගන්න. අරය 14 සෙන්ටිමීටර් සහ විස්කම්භය 14 සෙන්ටිමීටර් වූ අරය 14 සෙන්ටිමීටර් සහ විස්කම්භය 14 සෙන්ටිමීටර් වූ වෘත්ත දෙකකින් සමන්විත අරය 14 සෙන්ටිමීටර් සහ විස්කම්භය 14 සෙන්ටිමීටර් වූ අර්ධ වෘත්ත දෙකකින් සමන්විත රූපයක් පහත දැක්වේ. අර්ධ වෘත්ත දෙකකින් සමන්විත රූපයක් පහත දැක්වේ. රූපයක් පහත දැක්වේ. එහි පරිමිතිය සොයන්න. මෙන්න මෙහෙම රූපයක් තියෙන්නේ. හරි. මෙතන දුර 14 සෙන්ටිමීටර්. මෙතන තියෙන දුරත් 14යි සෙන්ටිමීටර්. දෙකේම තියෙන දුර 14යි සෙන්ටිමීටර්. හරි. අපෙන් ඉල්ලන්නේ මොකද්ද? අපෙන් ඉල්ලන්නේ මෙන්න මේ රූපේ පරිමිතිය. එතකොට මොකද කරන්නේ? එතකොට අපි දන්නවා අර්ධ වෘත්තයක නම් පරිමිතිය හොයන්න අපි දන්නවා. මොකද අර්ධ වෘත්තයක අර්ධ වෘත්තයේ චාප දිග. එහෙනම් අරය r1 අර්ධ වෘත්තයක චාප දිග හොයන්නේ. අපි දන්නවා මොකද? දෙකෙන් එක ගුණ කිරීම 25r සමානයි. මේකට මේක ගිහිල්ලා 5r නේ. දෙකට දෙක කැපිලා ගිහිල්ලා 5r කියලා අපි දන්නවා. අරය r1 අර්ධ වෘත්තයක චාප දිග අපිට හොයන්න පුළුවන්. දෙකට දෙක කැපිලා 5r කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. නේ? චාප දිග හොයාගන්න. දැන් එතකොට මේකේ අපිට මේ සංකීර්ණ රූපයක් මේ තියෙන්නේ. මොකද මේ පැත්තේ තව චාපයක් තියෙනවා, මේ පැත්තේ තව එකකුත් තියෙනවා. නේ? මෙතන චාපයයි මෙතන චාපයයි කියන චාප දෙකක් අපිට දකින්න ලැබෙනවා මේ වෘත්තේ. එතකොට මෙයාට වෙනම චාප දිග හොයන්න ඕනේ. මෙයාගේ වෙනම චාප දිග හොයන්න. බලන්නකෝ. මෙතනින් පටන් ගත්තම පරිමිතිය හොයන්න කිව්වම ආයේ මෙතෙන්ට එන්න බෑ. මෙතනින් පටන් ගත්තම ඔහොම ගිහිල්ලා මෙතෙන්ට මෙතනින් ආවට පස්සේ මට නවතින්න පුළුවන්ද? නවතින්න බෑ නේ. ඔතෙන්ට නිකන් ආවට පස්සේ නවතින්න බෑ. මෙතනින් පස්සේ ආයි මම මෙතනින් මෙහාට ඇවිල්ලා මෙතෙන්ට එනවා. මෙතනින් පස්සේ මට ආයි නවතින්න පුළුවන්ද? බෑ. එතනින් පස්සේ මම ආයි මෙහෙන් මෙහාට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට මම එනවා. ඕකනේ අපේ මුළු පරිමිතිය කියලා කියන වටේ දිග කියලා කියන්නේ. එතකොට වටේ දිග ඔහොම කිව්වම එහෙනම් මෙතන ඉඳන් මේ දිග හොයන්න ඕනේ. එතන ඉඳන් මේ දිග හොයන්න ඕනේ. මෙතන ඉඳන් මේ දිග හොයන්න ඕනේ. මෙතන ඉඳන් මේ සම්පූර්ණ දිග හොයන්න ඕනේ. එතන ඉඳන්
මේ දිග හොයන්න ඕනේ. මෙතන ඉඳන් මේ දිග හොයන්න. එතකොට කොටස් තුනක් තියෙනවා. එහෙනම් අපි මුලින්ම යනවා R සමානයි 14 සෙන්ටිමීටර් වන වෘත්තයේ ඡාප දිග. එහෙනම් R සමානයි 14 සෙන්ටිමීටර් වන වෘත්තයේ මෙන් අරය 14 සෙන්ටිමීටර් වන වෘත්තයේ ඡාප දිග හොයන්න. කොහොමද එන්නේ? 22 5 R තමයි අපිට පාවිච්චි කරන්නේ නේද? 5 වලගේ 22යි 22 බෙදීම 7 වැඩි කිරීම R වලගේ අපි දන්නවා 14 සෙන්ටිමීටර් 7ට 1යි 14ට 7ව 2යි එහෙනම් දෙවර 22ව 14ක් 44යි. එහෙනම් අරය 14 සෙන්ටිමීටර් වන අර්ධ වෘත්තයක පරිමිතිය වෙන ඡාප දිග වෙන්නේ 44යි. දැන් ඊට පස්සේ මොකද්ද? දැන් මේ 14 කියලා දීලා තියෙන්නේ අරයද විස්කම්භයද? දැන් ලොකු එක්කෙනාගේ නම් අරය තමයි නේ. ලොකු වෘත්තය සැලකුවොත් 14 කියන්නේ අරය. මේ පැත්තක් කවුරුව අයින් කරොත් පුංචි වෘත්තය සැලකුවොත් 14 කියන්නේ පොඩි වෘත්තයේ විස්කම්භය. එහෙනම් 14 කියන්නේ පුංචි වෘත්තයේ විස්කම්භය බවට පත් වෙනවා. එහෙනම් මට එතනින් එතනින් යන්න පුළුවන්. D සමානයි 14 සෙන්ටිමීටර් වන වෘත්තයේ ඡාප දිග. හරි. ඇයි? ලොකු එක්කෙනාට අනුව නම් 14 කියන්නේ අරය. පොඩි වෘත්තයට දිහා බැලුවොත් මේ 14 කියන්නේ යාගේ විස්කම්භය බවට පත් වෙනවා. හරි? යාගේ විස්කම්භය බවට පත් වෙනවා. එහෙනම් විස්කම්භයකට පත් කරොත් මොකද වෙන්නේ? දෙකෙන් එක වතාවක් 5D තමයි. දෙකෙන් එක වතාවක් 5D තමයි එයාට අදාළ ඡාප දිග වෙන්නේ. අයි අපි දන්නවා. 5D කියලා පාවිච්චි කරොත් පාවිච්චි වෙන්නේ මොකද? වෘත්තයේ පරිධිය දෙකෙන් බෙදුව ගමන් තමයි එයාට අදාළ අර්ධ වෘත්තයේ ඡාප දිග ලැබෙන්නේ. එහෙනම් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? දෙකෙන් එකයි 5D. එතකොට දෙකෙන් එක වැඩි කිරීම 5 වලගේ අපි දන්නවා 22 බෙදීම 7යි. D වලගේ දන්නවා අපි 14 සෙන්ටිමීටර්. දැන් සුළු කරමු. 7ට 2 7ට 1යි 14ට 2ව 2යි. දැන් 2ට 1යි 14ට මේ 2ට 2ව 1යි. එහෙනම් ඉතුරු වෙන්නේ කීයද? 22 විතරයි. එහෙනම් පොඩි කොටසේ ඡාප දිග 22යි සෙන්ටිමීටර්. දැන් අපි හෙව්වා මොකද? ලොකු වෘත්තයේ ඡාප දිග හෙව්වා. පොඩි වෘත්තයේ ඡාප දිග වෙනම හෙව්වා. දැන් අපෙන් ඉල්ලන්නේ මොකද්ද? ඕකද ඉල්ලන්නේ නෑ. පරිමිතිය ඉල්ලන්නේ. පරිමිතිය ඉල්ලුවොත් අපි කොහොමද ලියන්නේ? හරි. පරිමිතිය තමයි අපෙන් ඉල්ලන්නේ. එහෙනම් පරිමිතිය වෙන්නේ එහෙනම් ආස්තරයේ පරිමිතිය. ආස්තරයේ පරිමිතිය. ආස්තරයේ පරිමිතිය වෙන්නේ කවුද? මේ ඡාප දිගට කවුද එකතු කරන්න ඕනේ? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. එහෙනම් ආස්තරයේ පරිමිතිය වෙන්නේ මොකද්ද? 44යි සෙන්ටිමීටර් එකතු කරා 22යි සෙන්ටිමීටර් එකතු කරා 14යි සෙන්ටිමීටර්. සරලයි කීයද? එතකොට මේක එකතු කරාම 44යි 22යි 66යි 66ට 14ක් එකතු කරාම 66යි සෙන්ටිමීටර් වලට 14ක් එකතු කරන් දෙන්නේ 66ට 10ක් එකතු කරාම 76යි 76ට 4ක් එකතු කරාම 80යි. එහෙනම් මුළු රූපේ පරිමිතිය වෙන්නේ පරිමිතිය 80යි. හරි. ලියාගන්න ඊළඟ ගාන. අරය 35 සෙන්ටිමීටර් වන රෝදයක්. අරය 35 සෙන්ටිමීටර් වන රෝදයක්. අරය 35 සෙන්ටිමීටර් වන රෝදයක් සරල රේඛීය මගක අරය 35 සෙන්ටිමීටර් වූ රෝදයක් සරල රේඛීය මගක
කරකවනු ලැබේ. අරය 35 සෙන්ටිමීටර් රෝදයක් සරල රේඛීය මගක කරකවනු ලැබේ. පළවෙනි ප්‍රශ්නය රෝදය වට එකක් කරකැවීමේදී ඉදිරියට යන දුර මීටර වලින් සොයන්න. රෝදය වට එකක් කරකැවීමේදී ඉදිරියට යන දුර මීටර වලින් සොයන්න. දෙවෙනි ප්‍රශ්නය වට 100ක් කරකැවීමේදී රෝදය වට 100ක් කරකැවීමේදී රෝදය ඉදිරියට යන දුර මීටර වලින් සොයන්න. වට 100ක් කරකැවීමේදී රෝදය ඉදිරියට යන දුර මීටර වලින් සොයන්න. තුන්වෙනි ප්‍රශ්නය කිලෝමීටර් 1.1ක දුරක් යාමට රෝදය වට කීයක් අවම ලෙස කරකැවිය යුතුද? කිලෝමීටර් 1.1ක දුරක් යාමට රෝදය වට කීයක් අවම ලෙස කරකැවිය යුතුද? මොකද සර් ඒ ප්‍රශ්නයක් බලාගන්න. ඔය කියන්නේ මොකද්ද? ඔය වගේ තරම් තමයි සාමාන්‍යයෙන් අපිට විභාගයේදී අහන්නේ. ඒ කියන්නේ ඔය වගේ ගණන් නෙමෙයි. දැන් ඔය වෘත්තාශ්‍රිත ඵල මේ මත වෘත්තයක පරිධිය වලට සම්බන්ධ උදාහරණ ප්‍රශ්න තමයි අපෙන් ඔය ගොඩක් වෙලාවට අහන්නේ. ඉතින් ජීවිතේදී භාවිතා වන ගණන්. හරිද? එතකොට මොකක්ද කියන්නේ? අර අපි පුංචි කාලේ අපි සෙල්ලම් කරන්නේ. බයිසිකල් රෝදයක් කොහොමද තියාගෙන අපි තල්ලු කරගෙන යනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි කරලා තියෙන්නේ. ඒකට මේ බයිසිකල් රෝදේ අරය අපිට කියලා තියෙනවා. මේක ටිකක් ලොකුවට ඉන්න. මේ බයිසිකල් රෝදේ අරය අපිට කියනවා 35 සෙන්ටිමීටර්ලු. අපෙන් අහනවා මේ බයිසිකල් රෝදේ මෙතන ඉඳලා එක වටයක් කොහොම කරකවගෙන යනවා ඉස්සරහට. සරලරේකී මාර්ගයක් දිගේ. එක වටයක් කරකවගෙන ගිහිල්ලා ආයි ඔය බයිසිකල් රෝදේ අර ඩොට් එක මෙතෙන්ට එනකොට කොච්චර දුරක් ගමන් කරලාද කියලා තමයි අපි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. ගමන් කරපු දුර. නේ? තේරුණාද? මෙහෙම කරකවගෙන ගිහිල්ලා එක වටයක් හරියටම කරකවනකොට මේ තිබුණු තැන ඉඳන් අලුත් පිහිටීමට ගිහපු දුර තමයි අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ. ඒක තමයි එක වටයක් කරකවනකොට බයිසිකලේ ගමන් කරපු දුර. ඉතින් හරි ලේසියිනේ. මේක එක වටයක් කරකවනවා කියන්නේ මේ වෘත්තයේ පරිධිය නේද මේ ගමන් කරලා ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මේ වෘත්තයේ පරිධිය අපි හොයමු. එහෙනම් පළවෙනි ප්‍රශ්නය වෙන්නේ රෝදේ පරිධිය. එහෙනම් රෝදේ පරිධිය වෙන්නේ අරය නම් දීලා තියෙන්නේ. එහෙනම් මොකද්ද පාවිච්චි කරන්නේ? 2 5 r කියන සමීකරණය. එහෙනම් 2 වැඩි කිරීම 5 වලගේ 22 බෙදීම 7යි. වැඩි කිරීම r වලගේ කීයද? 35 සෙන්ටිමීටර්. එතකොට මෙතනින් මට ලැබෙනවා 7 1යි 35ට 7 5යි 5 වරක් 2 10යි 10 වරක් 22 230 සෙන්ටිමීටර්. එහෙනම් සෙන්ටිමීටර් 220ක් ඉදිරියට ගමන් කරලා තියෙනවා. අපෙන් ඉල්ලන්නේ මීටර වලින්. එහෙනම් එක වටයකදී රෝදය ගමන් කරන දුර මීටර වලින් ගත්තොත් මේක 100ෙන් බෙදුව ගමන් 2.2 මීටර් නේ. සෙන්ටිමීටර් 220ක් කියන්නේ
මීටර වලින් ගත්තොත් 2.2 මීටර. දැන් අපි ඊළඟ ප්‍රශ්න ගත්තා. ඕකෙන් තමයි අපිට ඊළඟ ප්‍රශ්න හදාගන්න කියන්නේ. ඊළඟ ප්‍රශ්න අපිට කියනවා මෙන්න මෙහෙම. මේ රෝදය වට 100ක් කරකැවුණොත් මේ රෝදය වට 100ක් කරකැවි ඉස්සරහට ගියොත් කොච්චර දුරකින් නවතීද? ඉතින් හරි ලේසියිනේ. ඉතින් එක වටයක් කරකැවෙනකොට මීටර් 220ක දුරක් යනවා නම් වට 100ක් කරකැවෙනකොට කොච්චර දුරක් යන්න ඕනද? මේක වැඩි කරනවා 100. එහෙනම් දෙවෙනි ප්‍රශ්න තමයි වට 100කදී ගමන් කරන දුර. එහෙනම් වට 100කදී ගමන් කරන දුර. එහෙනම් වට 100කදී ගමන් කරන දුර වෙන්නේ එක වටයකදී 2.2 මීටර දුරක් යනවා නම් වට 100කදී කියලා මම 100න් වැඩි. එහෙනම් 100න් වැඩි කරාම 220යි මීටර දුරක් අපි යනවා. 2.2 100න් වැඩි කරලා බලන්න. 220ක මීටර දුරක් යනවා. අපෙන් ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා මෙන්න මෙහෙම දෙයක්. මේ රෝදය කරකැවිලා කිලෝමීටර් 1.1ක දුරක් යන්න ඕනලු. මේ රෝදය කරකැවිලා කිලෝමීටර් 1.1ක දුරක් යන්න ඕනලු. නේ? අපෙන් අහන්නේ කිලෝමීටර් 1.1ක දුරක් යන්න මේ රෝදය වට කීයක් කරකැවෙන්න ඕනද කියලා. ඉතින් මොකද කරන්නේ? එක වටයකදී යන්නේ මීටර් 2.2ක් නම් කිලෝමීටර් 1.1ක් යන්න ගමන් කරකැවෙන්න ඕන වට ගන්න හොයන්න කොහොමද? අර කිලෝමීටර් 1.1 මීටර් 2.2කින් බෙදුව ගමන් අපිට ලැබෙන්න ඕනේ කරකැවෙන වට ගන්න. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට වෙන්නේ වට ගණන. වට ගණන වෙන්න ඕනේ කිලෝමීටර් 1.1 බෙදන්න ඕනේ 2.2කින් මීටර්. අපිට පුළුවන් ද කිලෝමීටරයක් මීටරයකින් බෙදන්න? නිකන් බෙදන්න බෑ. දෙන්නම එකම එකකයක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? මේක මම මීටර කරගන්නවා. කිලෝමීටර එක මම මීටර කරනවා. එහෙනම් කිලෝමීටර මීටර කරමු. මීටර කරන්න 1000න් ගුණ කරන්න ඕනේ. එහෙනම් 1.1100යි මීටර. 1.1 1000න් ගුණ කරපු ගමන් 1100යි මීටර බෙදනවා 2.2 මීටර වලින්. ඔක බෙදලා බලන්න. හරි ලේසියෙන්ම බෙදන්න පුළුවන්. මේ දශම ස්ථානය අමතක කරලා බෙදන්න. දශම ස්ථානෙට මේ දශම ස්ථානය අමතක කරන්න පුළුවන්. දශම ස්ථාන ගාන කීයද? 1යිනේ. එකකට උඩ බිංදු ගානක් තියෙනවා නම් මේ දශම ස්ථාන එකකට මේ බිංදුවක් අපිට අමතක කරන්න පුළුවන්. දශම ස්ථාන ගාන අනුව බිංදුවක් අමතක කරන්න පුළුවන්. එතකොට මෙන්න මොකද්ද? 110 බෙදීම 22 උත්තරේ වෙන්නේ 110 බෙදීම 22 උත්තරේ වෙන්නේ වට ගාන තමයි අපිට ලැබෙන්නේ. මේකට 1යි 22ට කීයක් තියෙනවද? 22ට තියෙනවා මට මේ වගේ ඒවා. සෝරි සමාවෙන්න. අමතක. මගේ අතින් පැටලෙවුණා. බෙදද්දි මේ බිංදුවට බිංදුවක් කපන්න බෑ සමාවෙන්න. ඒක ಗುಣ කරද්දි එක වෙන්නේ. මගේ අතින් පැටලෙවුණා. සමාවෙන්න. මෙයාගේ දශම ස්ථාන ගානක් තියෙනවා නම් ඒ දශම ස්ථාන ගානට මෙයාට බිංදු කපන්න නෙමෙයි බිංදු එකතු කරන්නයි ඕනේ. සමාවෙන්න. බිංදු එකතු කරන්න තමයි ඕන වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? 1100ට තව බිංදුවක් අතින් දාපු ගමන් මෙතන 2.2 වෙනකොට 22 කියලා ලැබෙනවා. හරි. මෙතන දශම ස්ථාන 3ක් තිබුණා. බිංදු 3ක් අතින් දාපු ගමන් ඒ දශම ස්ථාන 3න් දශමදිත ගලවලා අයින් කළා දාන්න. තේරුණා? ස්ථාන ගාන අනුව තමයි තියන්නේ. එතකොට 11ට 1යි 22ට 2යි 1000 බෙදුවොත් 2කින් වට 500යි. එහෙනම් මේක දෙකෙන් මේක බෙදලා බලන්න වට 500ක් කරකැවුණොත් හරියටම මේ රෝදය කිලෝමීටර් 2.2 කිලෝමීටර් 1.1ක දුරක් ගමන් කරනවා. හරි. මේක සෙන්ටිමීටර් 66ක් දිග කම්බියක් සෙන්ටිමීටර් 66ක් දිග කම්බියක් එහි දෙකලවර පාසා සෙන්ටිමීටර් 66ක් දිග කම්බියක් එහි දෙකලවර පාසා
සෙන්ටිමීටර 66ක් දිග කම්බයක් එහි දෙකලවර පාසා වෘත්තයක් සෑදූ විට දෙකලවර පාසා වෘත්තයක් සෑදූ විට එහි එම වෘත්තයේ අරය සොයන්න. සෙන්ටිමීටර 66ක් දිග කම්බයක් දෙකලවර පාසා වෘත්තයක් සෑදූ විට එම වෘත්තයෙහි අරය සොයන්න. හරි. ඔය මොකද කියන්නේ? ඕක නිකන් අපිට කියලා තියෙන්නේ මොකක්ද බලන්න. සෙන්ටිමීටර් 66ක් දිග කම්බියක් නේ. සෙන්ටිමීටර් 66ක් දිග මෙන්න මේ වගේ කම්බියක් මෙහෙම අල්ලලා දෙකලවර මෙහෙම අල්ලලා නමල වෘත්තයක් හදනවා. එතකොට වෘත්තයක් හදනම ඔයාලට දන්නව නේද පුතේ? මේ වෘත්තේ පරිමිතිය නැත්නම් පරිධිය වෙන්නේ 66යි කියන එක. ඇයි? මේ කම්බිය කිසිදු හේතුවක් මත දිග වෙන්නේ වක්වත් කොට වෙන්නේ නැතුව මෙහෙම අල්ලලා දෙකවරින් මෙහෙම නැවුවොත් නේ. මෙහෙම තියෙන කම්බිය ඔහොම අල්ලලා නැවුවොත් මට ලැබෙන්නේ එකම අරය දෙන සෙන්ටිමීටර් 66ක් වන පරිධිය සෙන්ටිමීටර් 66ක් වන වෘත්තයක්. ඉතින් මම වෘත්තය දන්නවා මට ඒකේ මොකද ඉල්ලන්නේ? අර r ඉල්ලන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? පරිධිය c සමානයි 2πr කියන සමීකරණය මම ආදේශ කරනවා. ඒකේ මම c වලගේ දන්නවා 66යි. මගෙන් r තමයි මගෙන් ඉල්ලන්නේ. r තමයි මගේ ප්‍රශ්න. එහෙනම් මොකද වෙන්නේ? 66යි සෙන්ටිමීටර් සමානයි 2 වැඩි කිරීම 5 වලගේ 22 බෙදීම 7 වැඩි කිරීම r වලගේ තමයි අපෙන් ඉල්ලන්නේ. r තමයි අපෙන් ඉල්ලන්නේ. දැන් මොකද කරන්නේ? r උක්ත කරා නම් හරි. r උක්ත කරන්නේ කොහොමද? මේ 7 ගවන්න ඕනේ. නේ? මේ ඔක්කොම ගුණ කිරීම බෙදීම තියෙන්නේ. එතකොට කවුරු ගලවුවත් අවුලක් නැහැ. ඉතින් මේ දෙක ගලවමු. මේ දෙක ගලවන්න කරන්නේ මොකක්ද? දෙපැත්තම මම දෙකෙන් බෙදුවා. ඔය දෙක අයින් කරනවා කරනකොට දෙපැත්තම දෙකෙන් බෙදුවා. එහෙනම් 66 සෙන්ටිමීටර බෙදනවා මම දෙකෙන්. එහෙනම් 2 වැඩි කිරීම 22 බෙදීම 7යි වැඩි කිරීම r එයත් මම කරන්නේ දෙකෙන් බෙදුවා. දෙකට දෙක කැපිලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා 33යි සෙන්ටිමීටර් සමානයි 22 බෙදීම 7 වැඩි කිරීම r. හරි. එහෙමනේ මට ඉතුරු වෙන්න ඕනේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? r වල අගය හොයන්න ඕනේ. r වල අගය හොයන්න. මේ 7 ගලවන් ගිහිල්ලා ගුණ කිරීමක් විතර මේ පැත්තට දානවා. 22 ගුණ කරපුලා තියෙන හින්දා යා බෙදීමක් විතර පල්ලෙහාට දානවා. එහෙනම් r වල අගය සමානයි 33 ගුණ කරනවා කියන්නේ 7න් බෙදනවා 22කින්. හරි. බෙදීම 7 ගුණ කිරීමක් විදිහට එහා පැත්තට යනවා. ගුණ කිරීම 22 බෙදීමක් විදිහට එහා පැත්තට. එතකොට අපිට මේක සුළු කරාම තමයි උත්තරය ලැබෙන්නේ. 33යි 22යි කපන්න පුළුවන් 11න්. 11 ඒව 2යි 11 ඒව 3යි. එහෙනම් r සමානයි 3 වැඩි කිරීම 7 බෙදීම 2. එහෙනම් r සමානයි 3 වරක් 7 21යි. 21 දෙකෙන් බෙදුවම 10.5 සෙන්ටිමීටර. ඔන්න මම හොයාගත්ත r වල අගය. එතකොට පුතේ අපිට මේකෙන් අපිට හදන්න පුළුවන් ඕනම දෙයක්. අපිට විස්තම්භ හොයන්න ඕනොත් අපිට මේ විදිහට හදාගෙන විස්තම්භ හොයන්න පුළුවන්. එහෙනම් හරි ලේසි. මේක අපි නොදන්න පද දෙකයි තියෙන්නේ. පරිධිය සහ අරය. නැත්නම් පරිධිය සහ විස්තම්භය. එතකොට විස්තම්භය අපිට හොයන්න නම් පරිධිය අගය තියලා තියෙන්න ඕනේ. පරිධිය අගය හොයන්න නම් ඒක විස්තම්භය නැත්නම් r වල අගය දීලා තියෙන්න ඕනේ. ඉතින් ওই විදිහට අපිට සමීකරණ පාවිච්චි කරලා ඔය ගාණක් හදන්න පුළුවන්. එතකොට මේ පාඩමේ සම්පූර්ණ තියරි ටික උතරින් ඉවරයි. එතකොට මේකට අදාළ සියලු අභ්‍යාස ටික ප්‍රැක්ටිස් කරන්න ඊළඟ සතිය වෙනකොට ප්‍රැක්ටිස් කරලා ඒකට අදාළ උත්තර ටික මට ලැබෙන්න සලස්වන්න.